ආයිබෝවන් පහ ශ්‍රේණියේ තුන්වෙනි වීඩියෝ එකත් එක්ක තමයි අපි එකතු වෙන්නේ. තුන්වෙනි වීඩියෝ එක කියන්නේ මෙහෙමයි. දැන් මේ වෙනකොට වීඩියෝස් දෙකක් ඔයගොල්ලන්ට එවලා තියෙනවා. පළවෙනි පාඩම අර මූලික ගණිත කර්ම කියන එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම කියන එක සහ ඊට පස්සේ කී සතිය ඔයගොල්ලන්ට ආවේ ස්ථානීය අගය කියන පාඩමේ වීඩියෝ එක. දැන් අද අපි හම්බෙන්නේ තුන්වෙනි වීඩියෝ එකත් එක මේක ඉතාම වැදගත් කැලලක් හේතුව මේකේ අපේ පාඩම භාග හා දශම මේක දැන් පහේදිත් ඔයාලට ඕන ඒ වගේම 6 7 8 9 10 11 කියන ශ්‍රේණි පහේම මොකක් හෝ පාඩමක් තියෙනවා. ඒ කියන්නේ දැන් හිතන්න මොකක් හරි පාඩමක් ඔය හැම ශ්‍රේණියකම නෑ. හැබැයි භාග දශම කියන පාඩම අපිට 6 භාග දශම තියෙනවා. 7 භාග දශම තියෙනවා. 8 භාග දශම තියෙනවා. 9 භාග දශම තියෙනවා. 10 භාග දශම තියෙනවා. අවසානට 11 භාග කියලා පාඩම. සහ අවසාන O level විභාගේ අනිවාර්ය ගානකුත් වෙනවා භාග කියන පාඩම. ඉතින් දැන් එච්චර දුරට නෙමෙයි යන්නේ. දැන් අපි අර 6 වසර ඉගෙන ගන්න ඕන තත්ත්වය හදාගන්නයි මේ හදන්නේ. මෙන්න මෙහෙමයි. හරි අපි පාඩම පටන් ගන්න හදන්නේ පිටු අංක 5ට එන්න. ඔයා දැන් දන්නවා වැඩේ වෙන විදිහ මම දිගින් දිගට ගොඩක් වෙලාවට දැන් කියන්න යන්නේ නැහැ. ඔයා මාත් එක්ක දිගටම වැඩේ කරන්නේ මේ සුදු රියුට් එකේ. අවසානට තමයි ඔයාට නිල් පාට රියුට් එකේ අභ්‍යාසය කරන්න වෙන්නේ. හරි එහෙනම් මේ සුදු පාට රියුට් එක ගන්න පැන්සල් පෙට්ටිය ළඟට ගන්න. මේ පාඩම පටන් ගන්න හදන්නේ. අහන්න එහෙනම්. අපි ඉස්සල්ලාම දැනගන්න ඕනේ මොකක්ද භාගයක් කියන්නේ. මෙන්න මෙහෙමයි. භාග කියන එක අපිට මෙන්න මෙහෙම භාග කියනවා. මෙන්න මෙහෙම භාගය කියනවා. මේක එක භාගයක්, මේක එක භාගයක්. ඔය දෙකේ වෙනස ඉස්සල්ලාම දැනගන්න ඕනේ. එතකොට මෙන්න මේක. මේ නිකම් බයන්න අපි කියන්නේ ඒක. මෙන්න මේ බයන්න තියෙන එකට අපි කියනවා ඒකට කියන්නේ හරියටම දෙකෙන් පංගුවක්. අපි කියන්නේ පාම් භාගයයි. පොල් තෙල් භාගයයි. ඔය කේක් එකකින් භාගයක් මට දෙන්න. ඒ කියන්නේ මෙන්න මේ ගන්න ඒ කියන්නේ හරියටම දෙකෙන් පංගුවකට හරියටම දෙකෙන් එකකට තමයි අපි කියන්නේ මෙන්න මේ භාගය කියලා. හැබැයි අපේ පාඩම ඒක නෙමෙයි. අපේ පාඩම භාගය. භාගය කියන්නේ මොකක් හරි කොටසක්. ඔයා හිතන්න මං ගාව තියනවායි කියලා චොක්ලට් එකක්. මෙන්න මගේ චොක්ලට් එක. මේකේ තියෙනවා ඔක්කොම කෑලි සමාන කෑලි 6ක්. මම මේකෙන් දෙකක් කනවා. එහෙනම් ඔයාට දැන් මම අහනවා මේක මට භාගයක් විදියට කියන්නේ. භාගයක් නෙමෙයි මේක භාගයක් කියන්නේ දෙකෙන් පංගුවක් නෙමෙයි භාගයක් කියන්නේ අදාළ කොටස්. මෙන්න මම දෙකක් කෑව මුළු ඔක්කොම 6යි. මෙන්න මේ જાතිය ඒ වටේට එතන හරියටම දෙකෙන් පංගුවක් වෙන්නේ නැහැ. බැයි මොකක් හරි කොටසක්. එහෙනම් ඔන්න අපිට භාග කියන එක තේරෙන්න ඕනේ. මෙන්න මේ කියන්නේ මොකක් හරි කොටසකට. ඒ යම් ප්‍රමාණයකින් හෝ සංඛ්‍යාවකින් හෝ මොකක් හරි එකකින් ඒකකයකින් මොකක් හරි කොටසකට තමයි අපි භාගයක් කියන්නේ. භාගයක් කියන්නේ හරියටම දෙකෙන් පංගුවකට. පැහැදිලිද කියන්නේ? හරි. දැන් එහෙනම් ඕක තේරුම් අරගෙන අපි පාඩමට යන්න ඕනේ. මෙන්න ඔයාගේ ඉස්සල්ලාම තියෙනවා භාග දශම කියන පාඩම පිටු අංක 5 මේ ලොකු කොටුවක්. ඒකේ අපි දාන්නේ මෙන්න මේක. මේක හිතන්න. දැන් මෙතනින් එහාට අපි භාගය ගැන නෙමෙයි කතා කරන්නේ භාග ගැනයි කතා කරන්නේ. හරි මෙන්න භාගයක් කියන්නේ එතකොට මේ වගේ එකක් වුණාම ඔයා පහේදිත් ඉගෙන ගන්නවා මේ භාගේ අටසකට කියනවා නමක් භාගේ උඩේකට කියනවා තව නමක්. ලේසි ක්‍රමයක් තියනවා අතට තියන්න බෑ. එහෙම ඕනේ නැහැ. භාගේ යට සංඛ්‍යාවට අපි කියන්නේ හරය කියලා. යටේකට අපි කියනවා හරය කියලා. එහෙමනම් උඩේකට අපි කියනවා මොකක් කියලාද කියන්නේ? ළමය කියලා. මෙන්න මෙහෙමයි. අපි කියනවා මේක අර ළමයි පෙලක් වෙලාවට හරය ළමය පටල ගන්න. ඒ හින්දා අපි කියනවා හරකගේ පිටේ ළමයි. සමහර ළමයේගේ පිටේ හරකෙක් ඉන්න බෑනේ. අන්න ඒ හින්දා අපි කියනවා හරකගේ පිටේ තමයි ළමයා. ඒ කියන්නේ හරය යට ළමය උඩ. ඔන්න මේ જાතියෙන් තමයි අපි භාගයක් නිරූපණය කරන්නේ. හරි අපි ඉස්සල්ලාම මේක දාගෙන යමු. ඊට පස්සේ ඕක දාගත්තාම අපිට ඉගෙන ගන්න තියෙනවා භාග වර්ග 3ක්. ඒ තුන ඊළඟට ඉගෙන ගමු. දැන් මෙහෙමයි. භාග දශම කියන පාඩේ මෙන්න කොටුවක් තියෙනවා. ඒ කොටුවේ ඔයා දාන්නේ මේක විතරයි. 4න් 3 දැම්ම හරය ළවය නම් කරගත්තා. හරි දැන් කරන්න අංකල් කොටුවේ
හරිද ඒක? අයොන් එහෙනම් හරේ ලවය හරේ. දැන් මට තියෙනවා ඉස්සරහෙන් භාග වර්ග තුනක්. එකක් ඒකක භාග, අනික නියම භාග, අනික ඔයිට වඩා භාග අපි ලොකු වෙනකොට ඉගෙන ගන්නවා. දැනට ඔය ටික දැනගත්තාම ඇති. මෙන්න අහන්න. පළවෙනි වර්ගයේ ඔයාට තියෙනවා ඒකක භාග. හොඳට අහගන්න. ඒකක භාග කියන්නේ ගොඩක් ලේසි එකක්. මෙන්න මෙහෙම එකක්. අහන්න. අපි කියනවා හරයට තියෙන්නේ එක නම්. හරය කියන්නේ මෙයානේ. මෙයාට තියෙන්නේ එක නම් අපි ඒකක භාගයක් කියන්නේ. අපි ලවය තියෙන්නේ එක නම් මෙන්න මේ යට මොකක් තිබ්බත් කමන්නේ. ලවයට තියෙන්නේ එක නම් අපි ඒකට කියනවා ඒකක භාගයක්. ඒ කියන්නේ මෙන්න මම කියනවා 4න් එක බලන්න ඒකක භාගයක්ද නැද්ද? ඔව් ලවයට තියෙන්නේ එක 4කින් එකක්. ඊළඟට මම කියනවා 12න් එක. බලන්න හරේ මට වැඩක් නෑ. ලවයට තියෙන එක 12කින් එකක්. අන්න ඒ වගේ ඒක ලොකු එකක් ගන්නම් ඕනම් මේ 9008න් එක කමන්නේ. කොච්චර ලොකු නම් මට හරේ ගැන වැඩක් නෑ. ලවයට තියෙන්නේ එක නම් අපි ඒකට කියනවා ඒකක භාගයක් කියලා. පැහැදිලිද පළවෙනි කාරණේ? එහෙනම් අපි දැන් ඒකක භාග කියන්නේ ඔන්න ඔහොම කතාවක්. හරය මොකක් තිබ්බත් කමන්නේ. ලවයට තියෙන්නේ එක නම් අපි ඒවට කියනවා ඒකක භාග. පැහැදිලිනේ? හරි මෙන්න අංක 2 මම යනවා. මෙන්න අංක 2 යනවා. නියම භාග. බලන්න මොනවද මේ නියම භාග කියන්නේ? මේවට තව නම් කියනවා සාමාන්‍ය භාග කියනවා, තත්ත්ව භාග කියලා ලොකු වෙනකොට කියනවා කමන්නේ. දැනට නියම භාග. මෙන්න මෙහෙමයි. නියම භාග කියන්නේ සාමාන්‍යයෙන් නියමයි කියන්නේ හොඳ වෙන්නේ හරකට වඩා ළමයා ලොකු වුණොත්ද, හරකට වඩා ළමයා පොඩි වුණොත්ද. ළමයා පොඩි නන්නේ හොඳට මතක තියාගන්න. මේ හරයට වඩා ලවයේ තියෙන අගය අඩුයි නම් තමයි අපි කියන්නේ නියම භාගයක්. මේ හිතන්න 7න් 5මි හරයට වඩා ලවය අඩුයි. උඩේක අඩුයි. යන්න එහෙමනම් මේක නියම භාගයක්. සංඛ්‍යා කොච්චර වෙනස් වුණත් කමන්නේ නැහැ. මම ඔයාලට කියනවා මෙහෙම. 24න් 19 බලන්න හරයට වඩා ලවය අඩුයි. යන්න එහෙනම් මේක නියම භාගයක්. ලොකු එකක් කියන්න. මෙන්න 8736න් 6125 බලන්න හරයට වඩා ලවය අඩුයි. යන්න එහෙනම් නියම භාගයක්. පැහැදිලි කියන්නේ හරි වුණේ නම් දැන් වර්ග දෙකක් අපි හරියටම දන්නවා. මොකද්ද පළවෙනි එක ඒකක භාග කියන්නේ. හරය මොකක් තිබ්බත් කමන්නේ. ලවයේ තියෙන්නේ එක නම් අපි ඒවට කියනවා ඒකක භාග. සහ හරයට වඩා ලවය කුඩායි නම් අපි ඒවට කියනවා නියම භාග. චුට්ටක් අහන්න. මේක 12න් එක නියම භාගයක් විදියට ගන්න පුළුවන්ද බැරිද? ඇයි බලන්න මම නියම භාග කිව්වේ හරයට වඩා ලවය. ආදී ඒකත් අය නම් මෙන්න මේ ඒකක භාග කියන ඒවත් නියම භාග කොට අපි දාගන්න පුළුවන්. පැහැදිලි කියන්නේ? හරි මෙන්න ඕකේ අනිත් පැත්ත අවසානයේ අපිට තියෙනවා විෂම භාග. විෂමයි කියන්නේ වෙනස් කියන එක. මෙන්න සාමාන්‍ය වෙනස් වෙනවා නම් ළමයට වඩා හරක පොඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ නියම භාගවල අනිත් පැත්ත වෙන්න ඕනේ. එහෙනම් මම කියනවා මෙහෙම 3න් 9 මේ හරයට වඩා ලවය විශාලයි. අන්න මොන භාගයක්ද? විෂම භාගයක්. එහෙනම් මෙන්න මම කියනවා 15න් 37 බලන්න හරයට වඩා ලවය ලොකුයි. යන්න විෂම භාගයක්. ඔයිට වඩා ලොකු එකකට මම ගියොත් 7250න් 9235 බලන්න හරයට වඩා ලවය ලොකුයි. යන්න එහෙමනම් අපි කියනවා විෂම භාගයක්. පැහැදිලි කියන්නේ හරි අපි දැනගන්න ඕනේ ඔන්න ඔය වර්ග තුන තමයි මූලික වශයෙන්. හරි දැන් ඉතින් මෙහෙමයි අර ඒකක භාග කියලා දෙන එතන ඉස්සරහනුයි මම කියන එක ලියන්නේ. උදාහරණ අපි ලියාගමු පොඩියට ඒකක භාග කියන එක ඉස්සරහෙන් මම කියන එකයි ලියන්නේ. බෝඩ් එකේ තියෙන එක ලියන්න පටන් ගන්න. ඒකක භාග ඉස්සරහෙන් ලියන්න. ලවය එක වූ භාග ලවය එක වූ භාග එක ඉලක්කමෙන් දැම්මත් කමන්නේ. ලවය එක වූ භාග ලවය එක වූ භාග ලවය එක වූ භාග ඒකක භාග වේ. ඒකක භාග වේ. ඒකක භාග වේ. ඒකක භාග වේ. හරිද? එතන පොඩියට දාන්න ඕනේ. මේ අහන්නකො දැන් එතන ඒකක භාග වල ඉඩ නම් චුට්ටක් අඩුයි එතන.
පොඩියට උදාහරණ කියලා එතන යටින් මේ තුන දාගන්න. උදා කියලා දාලා පොඩියට ඒකක භාග ආයෙ ලියන්න දෙයක් නැහැ. උදා කියලා දාලා ඒ ඒකක භාග යටින් නියම භාග වලට යන්නේ නැතුව උදා කියලා දාලා මේ තුන එක පෙරියෙන් ලස්සන පොඩියට දාගන්න. හරිද? හරිද ඒක බාග. හරියන්නේ එහෙනම් දෙවෙනි එක ඔයාලා තියනවා නියම භාගයක නම් අපි දන්නවා නියම භාග කියන්නේ හරයට වඩා ලවය අඩුයි නම් උඩේක අඩුයි නම් එයා යන්න නියම භාග කියන එක ඉස්සරහෙන් ලියන්න මෙහෙම මම කියන එක ලියන්න මෙහෙම. හරයට වඩා ලවයේ අගය අඩු නම් ලවයේ අගය අඩු නම් එය නියම භාගයකි. එය නියම භාගයකි. හරි. නම් මෙතන එලාගේ යටින් ඒ නියම භාග ලිව්ව යටින් ඉඩ චුට්ටක් අඩුයි පොඩියට ලියන්න වෙනවා. මේ උදාහරණ හතර එක පේලියට දාන්න මම වගේ අර 12 ගේ යටින් පාවේ 12 එකක් මේකෙලින්ම දාන්න. නියම භාග කෙරි. හරි බාන්න එනම් මෙන්න අපිට තියෙනවා තුන්වෙනි වර්ගයේ විෂම භාග කියලා. බලන්න විෂම භාග කියන එක දැන් අපි දන්නවා. මොකද්ද වෙන්න ඕනේ? හරයට වඩා ලවය විශාලයි නම් තමයි අපි කියන්නේ ඒක විෂම භාගයක් කියලා. හරි නම් අපි විෂම භාග කියන තැන දැන් ලියා ගන්න ඕනේ. ලියන්න විෂම භාග ඉස්සරහින් මෙහෙම. ලියන්න මෙහෙම. හරයට වඩා ලවය විශාල වූ භාග ලවය විශාල වූ භාග විෂම භාග වේ. හරි දැන් එහෙනම් ඔයාලා කියන මේ උදාහරණ තුනේ අටින් දාගන්න. විෂම භාග වලට යටින් මේ උදාහරණ තුන දාන්න. හරිද? හරි ඔන්න එතකොට ඒ භාග වර්ග තුන හරි කියන්නේ අපිට උතරින් ඉස්සරහට දැන් යන්න පුළුවන්. මෙන්න උදාහරණයක් තියෙනවා. මෙන්න මේකත් තමයි මම කිව්වා මොකද්ද? මේ ඒකක භාග කියන ඒවත් ඇත්තටම නියම භාග වෙනවනේ. ඇයි ඒවත් උඩේක පොඩි යටේ ඊට වඩා අනිවාර්ය එකට වඩා ලොකු ගාණක් තියෙනවනේ. ඒ හින්දා ඒකත් ඔලුවේ තියාගෙන යන්න. ඒ කියන්නේ ඒකක භාග නියම භාග වලටත් දාන්න පුළුවන්. හරි. මෙන්න අපේ උදාහරණ තියෙනවා. භාග ටිකක් මෙහෙම. හොඳට බලා ගන්න. 3න් 1 4න් 3 7න් 2 මෙන්න බලන්න මට තියෙන භාග ටික 3න් 1 තියෙනවා 4න් 3 තියෙනවා 7න් 2 තියෙනවා හරි ඊළඟට ආයෙ තියෙනවා 9න් 11 තියෙනවා 7න් 5 තියෙනවා 8න් 1 තියෙනවා 6න් 5 තියෙනවා මගෙන් අහන්නේ මට ලියා දෙන්න ඉස්සල්ලාම ඒකක භාග මෙන්න මම මෙතනින් තෝරලා ලියන්න ඕනේ ඒකක භාග ටික
ඊට පස්සේ මට ලියන්නලු නියම භාග ටික. මම දෙවණි යට ලියනවා නියම භාග. ඊළඟට මට ලියන්නලු විෂම භාග ටික. විෂම භාග ඔන්නේ එහෙනම් මගේ භාග වර්ග තුන. එහෙනම් මට ඉස්සල්ලාම කියන්න ඒකක භාග කියන්නේ මොනවද කියලා දැන් ඕගොල්ලෝ දන්නවා. ඒකක භාග කියන්නේ ලවයේ එකකින් උඩ තියෙන්නේ එක නම්. ගන්න එහෙනම් ලේසි ගොඩක්. මේ ටිකෙන් උඩ එක තියෙන භාග දෙකයි තියෙන. එහෙනම් එකක් තුනෙන් එක. අනික මොකක්ද වෙන්නේ? 8 කොච්චරයි වෙන මොකවත් උත්තර වෙන්නේ නැහැ. දැන් ඊළඟට මට කියනවා නියම භාග ටික. මම ඔයාලට කිව්වා නියම භාග වලට මේ දෙකත් හරි යනවා. දැන් අපි අවසානට මේ දෙකත් ලියමු. ඊට කලින් අර ඔය දෙක නැතුව අනිත් ඒවා ටික තෝරන් ඉමුකෝ මෙන්න. තුනෙන් එක හරිනේ. හතරෙන් තුනෙමි හරයට වඩා ලවය පොඩි උඩ එක පොඩි. එහෙනම් හරි. හතරෙන් තුන නියම භාග වලට අපිට දාන්න පුළුවන්. හතෙන් දෙක යට එකට වඩා උඩ එක පොඩි. එහෙනම් මෙන්න හතෙන් දෙකත් අපිට දාන්න පුළුවන්. 9න් 11 අතර බලන්න. 9න් 11 කියුවාම යට එකට වඩා උඩ එක ලොකුයි. විෂම භාගයක්. එහෙනම් අපි ඒක දැනට නොදායිමු. දැනට කියන්න දාන්න බෑනේ ඒකට. යන්න ඊළඟ එකට 7න් 5. මට කියන්න 7න් 5 කියන එක යට 7 උඩ 5 නම් උඩ එක ලවය පොඩි. එහෙමනම් 7න් 5ත් අපිට මේ වලට දාන්න පුළුවන්. 8න් 1 කොහොමත් ඒ ඊළඟට 6න් 5 ඊළඟට. පැහැදිලිද කියන්නේ ඊළඟට මම කිව්වා ඔයිට අමතරව මේ දෙක මේ 3න් 1 කියන එකයි 8න් 1 කියන එකයිත් මොකද වෙන්නේ? අර උඩ එක පොඩි යට එකට වඩා ඉන්න ඒකක භාග වුණත් ඒවත් නියම භාග වලටත් දාගන්න පුළුවන්. පැහැදිලිද කියන්නේ හරි මෙන්න අවසාන එක විෂම භාග අපි කිව්වේ හරයට වඩා ලවය ලොකු වෙන. එහෙම අවස්ථා නැද්ද එකක්වත්? මේ තියෙන්නේ හරයට වඩා ලවය ලොකුයි. එහෙම ඒවා එකයි තියෙන්නේ. විෂම භාග එකයි එන්නේ. විෂම භාගයෙන් 9න් 11 විතරයි. ඉතින් ලේසි. ඉතින් ඔය ටික තියෙන්නේ මම කරන උදාහරණ. දැන් ඔයාලට තියෙන්නේ ඔය උදාහරණ ලස්සන මෙතනින් ඔය භාග ටික ලියාගන්න. උත්තර දුන්නේ තියෙන්නේ ඒකක භාග නියම භාග වල කඩේට දාලා තියෙනවා. භාග විතරයි ලියන්න තියෙන්නේ. විනාඩියෙන් ලියන්න. හරිද? හරි බලන්න එහෙනම් මෙන්න දැන් ඔයාලට ඕකට අනුව කරන්න ඕනේ අභ්‍යාස තියෙන්නේ ඔයාගේ නිල් පාට ටියුට් එකේ. මේ ටියුට් එකේ මේක දැන් කරන්නේ නැහැ මම නිකන් මේ කියන්නේ. ඔයාලට තියෙනවා පිටු අංක 6 උඩම ඔය જાතියම අභ්‍යාසයක් භාග ටිකක් දීලා එකක භාග ටික ලියන්න, නියම භාග ටික ලියන්න, විෂම භාග ටික ලියන්න කියලා. ඒක වීඩියෝ එකෙන් පස්සේ ඔයා කරන්න ඕනේ. හරිනේ. හරි වුණොත් අපි පාඩමේ පළවෙනි කෑල්ල භාග හඳුනාගත්තා සහ භාග වර්ග හඳුනාගත්තා. දැන් අපිට තියෙනවා තවත් මේක ඇත්තටම වෙනම භාග වර්ගයක් කියන්න බෑ. මේක අපි ওই තියෙන භාග වලින් හදාගන්න එකක්. මොනවද? තුල්‍ය භාග කියන වර්ගයක්. දන්නවා තුල්‍ය භාග සංඛ්‍යාවක් භාග සංඛ්‍යාවක් ඔයාලට මම මෙහෙම දෙනවා. හොඳට බලන්න. ඔන්න මම භාගයක් දෙනවා 3න් 2 කියලා. ඉතින් ඔයාලගේ උදාහරණ තියෙන එක මොකක්ද? මම දෙනවා 5න් 1 කියලා. මෙන්න 5න් 1 ඔයාට කියන්නේ මෙයාට තුල්‍ය භාග දෙකක් ලියලා දෙන්න. හරිද? හරි තුල්‍ය භාග ලියද්දි කරන්නේ ඇත්තටම මෙන්න මේක. භාග සංඛ්‍යාවේ තියෙනවා හරය සහ ලවය. අපි තුල්‍ය භාග ලියද්දි කරන්නේ හරයයි ලවයයි දෙකම එකම සංඛ්‍යාවකින් ගුණ කරනවා. එහෙම නැත්නම් එකම සංඛ්‍යාවකින් බෙදනවා. බලන්න 5යි ඔයාට කැමති ඕනම සංඛ්‍යාවකින් ගුණ කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. මම ඔන්න මෙතන දානවා ගුණ කරනවා මම 3. නැත්නම් 2. එතකොට හැබැයි උඩත් දෙකෙන් ගුණ වෙන්න ඕනේ යටත් දෙකෙන් ගුණ වෙන්න ඕනේ. එතකොට බැලුවා හැකි එක් වරක් දෙක එනවා උඩ යට පස් වරක් දෙක කීයද වෙන්නේ? 10. ඔන්න 5න් එකට එක තුල්‍ය භාගයක් එනවා 10න් 2 කියලා. මේ ගුණ කරන එක පෙන්නවේ නැත්නම් කමන්නේ මම මේ දැම්මේ අපි කරන දේ තේරුම් ගන්න. හරි ඉතින් ඒකයි මම කියන්නේ ඔයාට වෙන ඕන ගාණි ඕනනම් 3න් ගුණ කරන්න 5න් ගුණ කරන්න 2න් 3න් 4න් 5න් ඕනම ගාණකින් ගුණ කරන්න පුළුවන්. මම ගුණ කරනවා 100න්. එහෙම ප්‍රශ්නයක්වත් නැහැ. මෙන්න උඩ 100 ඒවා එකක් එක් වරක් 100 100යි යට එක් වරක් 100 පහක් කීයද වෙන්නේ
500යි. ඔන්න මම යාට තුල්ලේ භාග දෙකක් ලිව්වා. වෙනස් සංඛ්‍යා දෙකකින් ගුණ කරලා. ඉතින් ඔච්චරයි ඔය. හැබැයි හොඳට මතක තියාගන්න මේක උඩ ගුණ වෙන ගානෙන්ම යටත් ගුණ වෙන්න ඕනේ. දෙකෙන් නම් ගුණ කරන්නේ උඩත් දෙකෙන් ගුණ කරන්න ඕනේ. යටත් දෙකෙන් ගුණ වෙන්න ඕනේ. 100ෙන් නම් ගුණ කරන්නේ උඩත් 100ෙන් ගුණ වෙන්න ඕනේ. යටත් 100ෙන් ගුණ කරන්න ඕනේ. එහෙම ඊට ඕනම ගානකින් ගුණ කරලා ලියන්න පුළුවන්. හැබැයි ඕනම ගානකින් බෙදන්න බෑ. බෙදන්න හරයයි ලවයයි. ඒ කියන්නේ උඩයි යටයි දෙකම බෙදෙන සංඛ්‍යාවක් වෙන්න ඕනේ. මේ බලන්න 1යි 5යි දෙකම එකෙන් මෙතන විදුරටක් නෑ. වෙනස් වෙන්නේ නෑනේ. දෙකෙන් බෙදෙන්නෙත් නෑ. තුනෙන් බෙදෙන්නෙත් නෑ. හතරෙනුත් නෑ. පහෙනුත් එනම් ඔයාට බෙදලා ලියන්න බෑ මේකට තුල්ලේ භාගය. අන්න ඒකයි. ඔයාට හැම වෙලාවෙම ඕන සංඛ්‍යාවකින් ගුණ කරලා ලියන්න පුළුවන්. ඔයාට ඕන සංඛ්‍යාවකින් බෙදන්න බෑ. බෙදන්න ඕනේ දෙකම බෙදෙන සංඛ්‍යාවකින්. හරි බලමු මෙන්න මගේ දෙවෙනි උදාහරණය. බලන්න දෙවෙනි උදාහරණේ. තියෙනවා මට 4න් 3. ඒකෙත් මට කියන්නේ අර වගේම තුල්ලේ භාග දෙකක් ලියලා දෙන්න කියලා. ඔයා ඉස්සල්ලාම හිතන්නේ මේක බෙදන්න පුළුවන්ද? 3යි 4යි දෙකම බෙදෙන සංඛ්‍යාවක්. 3යි 4යි දෙකම බෙදෙන සංඛ්‍යාවක් නෑ. එහෙනම් මේකටත් බෙදලා නම් තුල්ලේ භාග ලියන්න බෑ. එහෙනම් අපිට තියෙන්නේ ගුණ කරගන්න. ඔයාට මම කිව්වා මේ 2ද 100 නෙමෙයි ඔයාට ඕන ගානක. එහෙනම් මම කරනවා මෙයා 3ෙන් ගුණ කරනවා. එතකොට බලමු උඩ 3 වරක් 3 9යි. යටත් එහෙනම් 3ෙන් 4 වරක් 3 කීයද වෙන්නේ? 12. පැහැදිලිනේ? හරි මම ගුණ කරනවා මෙයා දැන් 7න් වගේ. එහෙම කමන්නේ ඕන ගානක ඉන්න කිව්වේ මෙන්න උඩ 3 වරක් 7 21යි. යට 4 වරක් 7 කීයද වෙන්නේ? 28යි. එහෙනම් උත්තරේ එනවා 28න් 21යි. 12න් 9යි. මම කියන්නේ මේ උත්තර දෙකම ඕනේ කියලා නෙමෙයි. ඔයාට ඕන උත්තරයක් ගන්න පුළුවන් දෙකම එකම ගානකින් ගුණ කරලා. මෙන්න අවසානට මම තියනවා බෙදෙන එකක්. මේ බලන්න. තුන්වෙනි උදාහරණේ ඔයාට තියෙන්නේ 20න් 10. බලන්න එහෙනම් මම කිව්වා බෙදලා වගේම ගුණ කරලා වගේම බෙදලා ලියන්න පුළුවන් කියලා. දැන් ඔයා හිතන්න ඉස්සෙල්ලාම බෙදලා ලියන්න බලනවා. 10යි 20යි දෙකම බෙදෙන සංඛ්‍යාවක් තියෙනවා උන්ට. උන්නම් දෙකෙන් බෙදුවා. කියයි දෙකම දෙකෙන් බෙදෙනවා. මම බෙදනවා දෙකම දෙකෙන්. එතකොට 10 දෙකෙන් බෙදුවාම 5යි 20 දෙකෙන් බෙදුවාම එක තුල්ලේ භාගයක් වෙනවා 10න් 5 කියලා. ඊළඟට මම බෙදනවා දෙකම 5න්. ඒ බෙදෙනවා නම් 10න් බෙදනවා. උඩ 10ට 10 ඒවා 1යි 20ට 10 ඒවා කීයද වෙන්නේ? 2යි. මෙන්න මේකත් මතක තියාගන්න. එහෙම බෙදුවයි කියලා ಗುಣ කරන්න බැරි වෙන්නේ නැහැ. දැන් දෙකක් කියලා ඉවරයි විතර. ඕනනම් දැන් ಗುಣ කරලා ලියන්න. ඔයාලට කැමති ගානකින් ಗುಣ කරගන්න. මම ಗುಣ කරනවා 5යි. ඒකට උඩ එනවා 10 වරක් 5 50යි. යට එනවා 20 ඒවා 5ක් කීයයිද කියන්න 100යි. ඔන්න එහෙනම් මගේ උත්තර ටික ආවා තුල්ලේ භාග ටික. එහෙනම් අපි දැනගන්න ඕනේ ඔන්න ඔය කාරණේ. මොකක්ද? හරය සහ ලවය කියන දෙකම. දෙකෙන් නම් උඩත් දෙකෙන් ගුණ වෙන්න ඕනේ යටත් දෙකෙන් ගුණ වෙන්න ඕනේ. 100ෙන් නම් උඩත් 100ෙන් ගුණ වෙන්න ඕනේ යටත් 100ෙන් ගුණ වෙන්න ඕනේ. ඒ ගුණ කරන ගානෙන් හරය සහ ලවය කියන දෙකම එකම සංඛ්‍යාවකින් ගුණ කරලා හෝ බෙදලා බෙදන්න පුළුවන්. මම කියවනේ බෙදලා ලියන භාග වලට අපි කියනවා තුල්ලේ භාග කියලා. පැහැදිලිනේ කියන්නේ. එතකොට ඔයාට භාග සංඛ්‍යාවක් කිව්වහම තුල්ලේ භාග දෙක තුනක් නෙමෙයි ඕන තරම් ලියන්න පුළුවන්. පැහැදිලිනේ? ලියමු මෙහෙම. ඉන්න තුල්ලේ භාග කියන එකේ තියෙනවා කොටුවක් දාලා කඩේ. ලියන්න මෙහෙම තුල්ලේ භාග ඉස්සරහින්. ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම. භාග සංඛ්‍යාවක භාග සංඛ්‍යාවක භාග සංඛ්‍යාවක භාග සංඛ්‍යාවක හරය සහ ලවය යන දෙකම හරය සහ ලවය යන දෙකම හරය සහ ලවය යන දෙකම එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් හෝ බෙදීමෙන් ලියනු ලබන භාග තුල්‍ය භාග ලෙස හඳුන්වයි. තුල්‍ය භාග ලෙස හඳුන්වයි. හරි නේද? හරි නම් දැන් හරි ඔයාලට තියෙන උදාහරණ තුන දාන්න. හැබැයි ඉඩ චුට්ටක් අඩුයි පොඩියට තමයි ලියන්න වෙන්නේ.
බලන්න උදාහරණ 3 තියෙනවා ලස්සනට මේ තුන ලියාගන්න. මේ තුන තමයි උදාහරණ වල තියෙන්නේ. ඊතරත් ඒවට තියෙන මේ ඉලක්කමයි මේ භාගයේ දාන්න විතරයි හැම එකෙම. අර අවසාන එකට වැඩිපුර පහළ ටික විතරයක් කරන් තුන්වෙනි එකක් දාගන්න. හරිනේ? හරි විනාඩි දෙකක් දෙන්නම් ලස්සනට බෝඩ් එකේ තියෙන එක ලියාගන්න ටියුට් එකේ. හරිද? හරි ඔහොම තමයි එතකොට තුල්ලේ භාග ලියන්නේ. ඔයාලට ඒකටත් අභ්‍යාසයක් අර ටියුට් එකේ තියෙනවා. ඒවා අන්තිමට කියන්නම් කරනවා. දැන් තුල්ලේ භාගත් හැමෝටම තේරෙනවා. මෙන්න ඉතින් පස්සේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. උතර බලාගන්න මේ තුල්ලේ භාග දැනුමින්ම කරන වැඩක් තමයි. ඔයාලට තියෙනවා මෙහෙම භාග ටිකක් යට තියෙන පිටු අංක පහේම මේ ටිකෙන් ඔයා කරන්න ඕනේ විශාල භාගය තෝරගන්න එක මෙන්න 7න් 3 හා 7න් 4. මේවා නම් ආයි බලන්න දෙයක් නැහැ හේතුව නිකන් පාන් වලින් හිතන්න පාන් ගෙඩියක් 7කට කපලා 3ක් කෑවොත් ඔයා වැඩියෙන් කෑවයි කියන්නේ පාන් ගෙඩියක් 7කට කපලා කෑලි 4ක් කෑවොත් ඉතින් කෑලි වැඩිපුර නම් ඉතින් එකම සමාන කෑලි නා වැඩිපුර කන තරමට තමයි වැඩි වෙන්නේ මේ දෙකෙන් ඉතින් වඩා විශාල භාගය එහෙම තෝරන්න අමාරුවක් නැහැ මොකද්ද වෙන්න ඕනේ 7න් 4 මේ අපි ලියන්නේ විශාල භාගය එහෙනම් දැන් මෙන්න මෙහෙම ඒවා වුණොත් ඔයාට ওই විදිහට කරන්න බෑ ඔයාට දෙනවා 5න් 4යි 10න් 7යි මෙන්න මේක තමයි හොඳට දැනගන්න ඕනේ ඒක ඉඳ හරියට බලා ගන්න ඕනේ මේ දෙකෙන් ඔයාට මේ ඇත්තටම මේ කඩිරේන ලියන්න ඕනේ ලොකු භාගය විශාල භාගය ඔයා දන්නේ අර හරයන් හරි ළමයන් හරි එක්ක උඩ ඒව දෙක සමාන වෙන්න ඕනේ නැත්නම් යට ඒව දෙක සමාන වෙන්න ඕනේ එහෙමනම් අපිට අග්ගා තීරණය කරන්න පුළුවන් මේ දෙක කවුද ලොකු කියලා එහෙම නැතුව
අන්න මේකේ උඩ ඒවත් වෙනස් යට ඒවත් වෙනස්. අන්න එහෙම වුණාම අපි තුල්්‍ය භාග දැනුමෙන් හදා ගන්න ඕනේ හරයන් සමාන කර ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙයාගේ හරය තියෙන්නේ 5 මෙයාගේ හරය තියෙන්නේ 10නේ. අපි දෙකටම පොදු හරයක් ගන්න. අපි ඔකට කියන්නේ පොදු හරයක් ගන්නවායි කියලා. ඒක අපි බලන්නේ හරයේ තියෙන ලොකු සංඛ්‍යාව. මොකද්ද බලන්නේ? හරයේ තියෙන ලොකු සංඛ්‍යාවේ චක්‍රය බලාගෙන ඉස්සරහට යන්න. මෙන්න හරයේ තියෙන ලොකු සංඛ්‍යාව 10. 10 වරක් එක 10යි. හරි. 10 5න් බෙදෙනවා. ඔව් 10 දෙකෙන්. අන්න හරි. එහෙනම් 10 මෙයාගෙන් මට 10 කරගත්ත හැකි. මෙයාගෙන් මට 10. ආයේ කොහොමද 10 තියෙන්නේ? හැබැයි හොඳට මතක තියාගන්න දැන් තුල්්‍ය භාග දැනුම ඕනේ එනවා අපි 10 10 කියන්නේ කිසි වෙනසක් වෙලා නැහැනේ. ඒ කියන්නේ එකෙන් එනම් මෙයාගේ කිසි වෙනසක් වෙන්නේ නැහැ මෙයා. හැබැයි මෙන්න පහනේ මේ 10 වෙලා යන ඔයාලට දැන් තේරෙන්න ඕනේ 5 10 වෙලා තියෙන්නේ දෙකෙන් ගුණ වෙලා නම් මෙයත් අනිවාර්යයෙන්ම ගුණ වෙන්න ඕනේ කීයෙන්ද කියන්නේ දෙකෙන්. එහෙනම් දැන් හරි. 5 වරක් 2 10 ආවා වගේ උඩ 4 වරක් 2 කීයද වෙන්නේ? හරි අන්න දැන් හරිය දැන් හරයන් දෙක සමානයි. එහෙනම් ඔයාලට දැන් තීරණය කළ හැකි 10න් 8ද ලොකු 10න් 7ද ලොකු කියලා. මම වෙන්න ඕනේ දන්නවා 10න් 8 තමයි ලොකු වෙන්න ඕනේ. හැබැයි ඔයාගේ උත්තරේට 10න් 8 ලියලා හරියන්නේ නැහැ. අපි 10න් 8 කියලා හදාගත්තේ 5න් 4. එහෙනම් මම කියනවා වඩා විශාල භාගය 5න් 4 කියන එක කියලා. පැහැදිලිද කියන්නේ? ඉඳ හරයන් වෙනස් කරගන්න බෑ. අනිවාර්යෙන් හරයන් සමාන කරගෙනයි ගාන ඉස්සරහට යන්න ඕනේ. හරි මෙන්න මම බලනවා මගේ තුන්වෙනි ගාන. හතර බලන්න. මෙන්න මගේ තුන්වෙනි උදාහරණේ 6න් 3 මෙන්න හොඳට ඔයාලට බලුවා නම් මේකත් තේරෙනවටක් ගාලා 15න් 3. හොඳට බලන්න මේකේ මම ඔයාලට කිව්වේ හරයන් හරි ලවයන් හරි සමාන වෙන්න ඕනේ කියන්නේ. බැලුවොත් පේනවා මේකේ හරයන් හරි ලවයන් හරි සමාන නැද්ද මේ? උඩ දෙක සමානයි. එහෙනම් කමන්නේ. එහෙනම් ආයෙ අර මේව කරන්න එයා මොකුත් ඕනේ නැහැ හිතන්න. ඔයා පාන් ගෙඩියක් හිතන්නකො. පාන් ගෙඩියක් මං කෑලි 6කට කපලා කැඩි කෑලි 3ක් කනවා. හරි තව කෙනෙක් මේ පාන් ගෙඩියම කෑලි 15කට කපලා කෑලි 3යි කන්නේ. අන්න එතකොට තේරෙන්න ඕනේ කපන කෑලි ගාන වැඩි කියන්නේ. ඒ කියන්නේ යට තියෙන ගාන වැඩි කියන්නේ මේ භාගේ එන්න අඩු වෙනම් මෙයා තමයි අඩු වෙන්නේ. ඇයි? මෙයා තමයි 3ක් 6කට බෙදන්නේ. මෙයා 3ක් 15කට. දැන් ඔයාලට තේරෙනවා 3ක් 6කට බෙදුවොත් තමයි ලොකු වෙන්නේ. මම මෙතනින් ලොකු භාගය වෙන්න ඕනේ. කවුද? 3න් 6ට කොට හරයන් හරි ලවයන් හරි සමානයි නම් අපිට ආයි කරන්න දෙයක් නැහැ. කෙලින්ම එතනින්ම උත්තරේ තීරණය කරන්නයි ඕනේ. හරි බලන්න එහෙනම් අංක 4. මෙන්න ආයි වෙනස් වෙන තැනක් බලන්න අංක 4. ඔයාලට බැලුවොත් පේනවා හරයන්වත් ලවයන්වත් සමාන නැහැ මේ. 3න් 2 කියලා එකක් තියෙනවා. අනික තියෙනවා 6න් 3 කියලා. බලන්න 3න් 2යි 6න් 3යි ගත්තාම එයාගේ යට තියෙන සංඛ්‍යා දෙකත් වෙනස්. උඩ තියෙන සංඛ්‍යා දෙකත් වෙනස්. එහෙනම් තාම තීරණයක් ගන්න බෑ. එහෙනම් අනිවාර්යයෙන්ම පොදු හරයකට යන්න ඕනේ. පොදු හරය මම කිව්වා හරයේ තියෙන ලොකු සංඛ්‍යා බලන්න 6 වරක් බලමු. 6 වරක් එක 6යි. 6 3න් බෙදනවා කියන්නේ එහෙනම් මෙයාගෙත් ඔයාට 6 කියන්න පුළුවන්. මෙයාගෙත් ඔයාට 6 කියන්න පුළුවන්. දැන් එහෙනම් 3 6 උනේ දෙකෙන් ගුණ වෙලා එහෙමනම් ඔයා මේ 3 6 වෙන්න දෙකෙන් ගුණ වෙන්න ඕනේ. මම මෙයන් දෙකෙන් එතකොට තමයි තුල්්‍ය භාගය හරියන්නේ 6න් 4 වෙන්නේ. මෙයාගේ ප්‍රශ්නයක් නෑ 6මයි තියෙන 3 වෙනසකුත් තියෙනවා. දැන් ඔයාලට තේරෙනවා ලොකු එක මෙයා ඒකට අදාළ භාගය වෙන්න ඕනේ මෙයා 3න් 2 නම් අපේ උත්තරේ එනවා 3න් 2යි කියලා. හරිනේ. හරි ඉතින් ඔහොම තමයි ඉතින් කරන්නේ. පැහැදිලිනේ කියපෝ දේ. පොඩ හරයන් හරි ලවයන් හරි සමානයි නම් මුකුත් වෙලාවක් නැහැ තීරණය කරන්න පුළුවන්. හරයන් හරි ලවයන් හරි අසමානයි නම් අපි කරන්නේ හරයන් සමාන කරගත්ත තුල්්‍ය භාග දැනුමෙන් ඊට පස්සේ විශාල භාගය තීරණය කළා. හරි මෙන්න මේ කොටුව ඇතුලේ තරුවක් දාලා ලියන්න ඕනේ. මේ කොටුව ඇතුලේ පිටු අංක 5 කොටුව ඇතුලේ ලියන්න තරුවක් දාලා ලියන්න මෙන්න. හරයන් සහ ලවයන් හරයන් සහ ලවයන් හරයන් සහ ලවයන් හරයන් සහ ලවයන් අසමාන අවස්ථාවලදී හරයන් සහ ලවයන් අසමාන අවස්ථාවලදී හරය සමාන වන පරිදි හරය සමාන වන පරිදි තුල්්‍ය භාගයක් ලියා
තුල්්‍ය භාගයක් ලියා ඊට අනුරූපව ලවයන් සහ ඒ අනුව අපි උඩ හදාගත්තානේ. ඊට අනුරූපව ලවයන් සහ දාන්න ඊට අනුරූපව විශාල භාගය තේරිය යුතුය. විශාල භාගය තේරිය යුතුය. විශාල භාගය තේරිය යුතුය. හරිද? විශාල භාගය තේරිය යුතුය. හරි දැන් එහෙනම් මෙන්න පහ පිටුවේ යටම තියෙනවා ගණන් 4. ලස්සන දගන. බලන්න මේ දෙකට ක්‍රම ඕනේ නැහැ. මේකේ යට සමාන හින්දා මේ හිතන්න මේකේ යට සමාන හින්දා ඒ කියන්නේ 3 දෙනෙක් 3ක් බෙදෙනවා 7කට 4ක් බෙදෙනවා 7කට. අන්න එතකොට මේ 4ක් 7කට බෙදුවොත් එක තමයි ලොකු වෙන්නේ. මෙහා මේ 3ක් බෙදෙනවා 6කට 3ක් බෙදෙනවා 15කට. අන්න එහෙනම් මෙයයි ලොකු වෙන්නේ. හැබැයි මේ අවස්ථාවල වෙනස් ඉඳ දෙකම එක හරයකට අරගෙනයි කරන්න ඕනේ. හරි. උදාහරණ දෙක හතර ලස්සනට දාගන්න පහ පිටුවේ යටම. හරිද? හරිද? ඒකට අදාළ අභ්‍යාස නිල් පාට ටියුට් එකේ තියෙනවා. ඒකත් අපි කියන්නම් ඊළඟට. බැලුවොත් ඔන්නම් පිටු අංක 7 නිල් පාට ටියුට් එකේ මෙන්න උඩම තියෙනවා. විශාල භාගය තෝරන්න කියලා ඔයාට ඉස්සරහින් තෝරලා ලියන්නයි තියෙන්නේ. හරි පුළුවන්. එතකොට හරයන් අසමානයි නම් හරයන් සමාන කර ගන්න ඕනේ. එහෙම නැත්නම් නිකන් තීරණය කරගන්න නිකන් උත්තර ලියුවට කමක් නැහැ. මෙන්න අපි යනවා ඊළඟ කැලේට භාග එකතු කිරීම සහ අඩු කිරීම කියන එකට පිටු අංක 6. බලන්න පිටු අංක 6 ඔයාලා තියෙනවා. භාග එකතු කිරීම සහ අඩු කිරීම. හොඳට අහගන්න මේක ලේසි අමාරු නෑ. හේතුව මේක අපි ක්‍රම දෙකකට ඉගෙන ගන්න ඕනේ. ඒ ක්‍රම දෙකිනුත් දෙවෙනි ක්‍රමයට තමයි මෙන්න මේ තුල්්‍ය භාග කියන ඕන වෙන්නේ. එහෙම නැතුව පළවෙනි ක්‍රමේ ගොඩක් ලේසි. මෙන්න මෙහෙම හිතන්න. ඔයාගේ මේ පළවෙනි ගමේ ගාන ටයිප් කරනකොට පොඩි වැරද්දක් වෙලා තියෙනවා. එහෙනම් හැමෝම මේක ඉස්සෙල්ලා හදන් ඉන්න. පිටු අංක 6 පළවෙනි ගාන තියෙන්නේ 4න් 2 එකතු කිරීම දෙකෙන් එක නෙමෙයි ඒකත් 4 යට 4 කරගන්න. ඔයාගේ පිටු අංක 6 පළවෙනි ගාන තියෙන්නේ 4න් 2 එකතු කිරීම දෙකෙන් එකනේ. ඒක දෙක නෙමෙයි වෙන්න ඕනේ 4 වෙන්න ඕනේ. හරිද? ඒක හදන් ඉන්න ඉස්සෙල්ලාම ඊළඟට දෙවෙනි ගානේ ප්‍රශ්නයක් නෑ. දෙවෙනි ගානේ එහෙම තමයි 12න් 7 අඩු කිරීම 12න් 5 තමයි තියෙන්නේ. ඊළඟ ගානත් හරිය එකෙත් වැරද්දක් නෑ. 7න් 5 එකතු කිරීම 7න් 1 අඩු කිරීම 7න් 3 තමයි තියෙන්නේ. හරිද? ඔන්න පළවෙනි ගානේ මේක විතරයි. ඊළඟට දෙවෙනි ගණන් සෙට් එකට ආවොත් ඒකෙත් වැරද්දක් තියෙනවා.
මොකද්ද 4න් 2 දෙකේ පළවෙනි ගානේ වැරද්දක් නෑ. ඒක පළවෙනි ගානේ හරි 4න් 2 මේකේ 4න් ගානේ ඒ දෙවෙනි එක සෙට් එකේ තියෙන එයා දෙකෙන් එක තමයි. නේද? පළවෙනි ගාන හරි දෙවෙනි එකේ. ඊළඟට දෙවෙනි ගානේ වැරදි. මෙන්න දෙවෙනි ගාන සම්පූර්ණයෙන් වැරදි හේතුව 12න් ඒක කපන්න. මේ දෙවෙනි ගාන කපලා දාලා එතන උඩින් ගාන පොඩියට ලියා ගන්න. උඩ දෙවෙනි ගාන තියෙන්නේ මෙහෙම 3න් 2 අඩු කිරීම 2න් 1. ඕකයි දෙවෙනි ගාන. දෙවෙනි ගාන තියෙන්නේ 3න් 2 අඩු කිරීම 2න් 1. මේ 12න් 7 අඩු කිරීම 12න් 5 නෙවෙයි තියෙන්නේ. ඊළඟට මම එනවා තුන්වෙනි ගානත් වැරදි. තුන්වෙනි ගාන තියෙන්නේ 6න් 5 එකතු කිරීම 6න් 1 අඩු කිරීම 6න් 5 එකතු කිරීම 4න් 1 4න් 1 අඩු කිරීම 3න් 2. මේක කරගන්න. තුන්වෙනි ගාන මේ කියන්නේ දෙවෙනි ගාන තියෙන තුන්වෙනි ගාන. අර 7න් 5 එකතු කිරීම 7න් 1 එකතු කිරීම 7න් 3 කියලා මේ උඩ තියෙන සෙට් එක හරි. මෙයා හරි. එයාගේ යට ගාන මෙන්න මේ විදිහට වෙනස් වෙන්න ඕන. අර මේ දෙකේ මේකේ ටයිප් කරනකොට වැරදිලා තියෙනවා. හරි. ඒක හදාගත්තා නැති. දැන් බලමු එහෙනම් අපි කරන විදිය. බලා ගන්න මෙන්න මෙහෙමයි. භාග එකතු කරනකොට අඩු කරනකොට පළවෙනි අවස්ථාව ගොඩක් ලේසි හේතුව හරය සමාන නම්. මේ බලන්න ඔයාගේ බැලුවොත් මෙයාගේ හරය සමානයි මේ දෙකේ. මේ දෙකේ ගත්තත් හරය සමානයි මේ වෑ ගත්තත් හරය සමානයි. එහෙනම් මෙන්න හරය සමාන භාග සුළු කරද්දී ඔයාගේ උත්තරේ හරය වෙනසක් වෙන්නේ නැහැ. කවුරු හරි කියනවා නම් මේ 4යි 4යි 8යි 2යි 1යි 3යි උත්තරේ 8න් 3යි කියලා. එයා වැරදි. එහෙම අපි භාග සුළු කරන්නේ අපි හරයන් සමානයි නම් උත්තරේ හරයත් ඒකමයි. මේ 4 4 නම් ඔයාගේ උත්තරේ හරයත් වෙන්න ඕනේ 4මයි. නම් දැන් ලවයන් සුළු කරගත්ත හැකි. ලවයන් මේ විදිහට සුළු නම් දෙකට එකතු වෙන්න ඕනේ එකක්. මේ තනි හරයකට ගත්තා උඩ සුළු කරලා යට 4 හරි 2යි 3යි 2යි 1යි කීයද වෙන්නේ 3 නම් උත්තරේ එනවා 4න් 3යි කියලා. පැහැදිලි කියන්නේ මෙන්න හරයන් සමානයි එහෙනම් ප්‍රශ්නයක් නෑ. ඔයාගේ උත්තරේ හරයත් 12මයි. ළමයන් උඩ සුළු කරන්න 7න් අඩු වෙන්න ඕනේ 5. එවනම් උත්තරේ එනවා යට 12යි උඩ 7න් 5ක් ගියාම දෙක ඊට වඩා සුළු කරන්න එපා. ඔය ගන්න තිබ්බහම ඇති. අර මෙන්න එහෙනම් ඔයාලට කීයක් තිබ්බත් කමන්නේ හරයන් සමානයි නම් ඔයාගේ උත්තරේ හරය 7. මොකද මේව ලවයන් සුළු කරමු 5ට එකතු වෙන්න ඕන එකක් අඩු වෙන්න ඕන 3ක් ගන්න 5යි 1යි 6යි 6න් 3ක් ගියාම 3යි එහෙනම් උත්තරේ එනවා 7න් 3යි. පැහැදිලිද කියනවා ලේසි. හරයන් සමාන භාග සුළු කරද්දී උත්තරේ හරය වෙනසක් වෙන්නේ ලවයන් විතරක් ඒ තියෙන සුළු කිරීම. ඒ කියන්නේ එකතු නම් එකතු අඩු නම් අඩු කරගන්න ඕනේ. පැහැදිලිද කියන්නේ ලියන්නේ නම් මෙහෙම මේවා මොකුත් ලියන්නේ නැහැ තාම. එන්න පළවෙනි භාග එකතු කිරීම හා අඩු කිරීම කියන මේ තිප්පේලිය පළවෙනි තරුව දාන්න මෙහෙම. ලියන්න මෙහෙම තරුව දාලා. තරුව දාන්න. හරයන් සමාන භාග. හරයන් සමාන භාග. හරයන් සමාන භාග. එකතු හා අඩු කිරීමේදී එකතු හා අඩු කිරීමේදී හරයේ වෙනසක් සිදු නොවන අතර 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 ලවයන් පමණක් ලවය කියන්නේ උඩේවන ලවයන් පමණක් ලවයන් පමණක් ලවයන් පමණක් ලවයන් පමණක් එකතු හෝ අඩු කළ යුතුය. ඒ එකතු කරනවා නම් එකතු කරනවා අඩු කරනවා නම් අඩු කරනවා දෙකම දිනනවා නම් ඒ උඩ තියෙන එක කරච්චරයි. එකතු හෝ අඩු කළ යුතුය. හරි. දැන් එහෙනම් ගණන් තුන අපි තියනවා මෙතන ලස්සනට ගණන් තුන හදා ගන්නයි ඕනේ. යට මොකුත් හදන්නේ නැහැ. උඩ ගණන් තුන උදාහරණ තුන හදන්න.
හරිද? හරි. ඒක හරි. එතකොට හරයන් සමානයි නම් ගොඩක් ලේසි. ඔයාට හරය මුකුත් කරන්නේ නැහැ. ලවයන් විතරයි සුළු කරගන්න ඕනේ. මෙන්නමයි යනවා. හරයන් වෙනස් නම් තමයි ඔයාට ප්‍රශ්නේ තියෙන්නේ. මේ බලන්න. හරයන් වෙනස් නම් අපිට මෙහෙම බෑ 4යි 2යි 6යි උඩ 2යි 1යි 3යි එහෙම එක භාග සුළු කරන්න බෑ. ඔයා කරන්න ඕනේ හරය සමාන කරගන්න එක. එහෙනම් මෙන්න හරය සමාන කරන්නේ අර ඉස්සෙල්ලා තුල්ලේ භාග දැනුවේ මේ බලන්න. හරයේ තියෙන ලොකු සංඛ්‍යාවල හිතන්න කිව්වේ. ඔය නම් මෙන්න 4. බලන්න අපි 4 වරක් චක්‍රේ 4 වරක් එක 4යි 4 දෙකෙන් බෙදනවා අන්න හරි. නම් ඔයාට පොදු හරය ගන්න පුළුවන්. මෙයාගේ හරයත් මම 4 කරගන්න ඕනේ. මෙයාගේ හරයත් මම 4 කරගන්න ඕනේ. දැන් බලන්න 4 4 කියන්නේ වෙනසක් නෑ. එහෙනම් ඔයාගේ මෙයා වෙනසක් වෙන්නේ නෑ. යත් දෙකමයි. මෙතන වෙනස් නේ 2 4 වෙලා කියන්නේ දෙකෙන් ಗುಣ වෙලා. එහෙමනම් උඩ එකත් අනිවාර්යෙන්ම කීයෙන් ಗುಣ වෙන්න ඕනේ? දෙකෙන්. එහෙම යට විතරක් බෑ. අනිවාර්යෙන් උඩත්. එහෙනම් උඩ 1 වරක් 2 2යි. නම් උත්තරේ එනවා 4න් 2 එකතු කිරීම 4න් 2 කමන්නේ නෑ දැනට. යට 4යි හරයෙන් සමානින්ද. හරිනේ උඩ එකතු කළාම 2යි 2යි 4යි. නම් උත්තරේ අපි දැනට තියමු කමන්නේ. 4 බෙදීම 4යි. තව ටිකක් ලොකු වෙනකොට අපි 6 දී ඉගෙන ගන්නවා. මොකක් හරි සංඛ්‍යාවක් 4 4ෙන්ම බෙදුවාම උත්තරේ කීයද? එතකොට අවසාන උත්තරේ 1යි කියලා එනවා. හරිනේ? බලන්න මේකට. මෙන්න හරයේ තියෙන ලොකු සංඛ්‍යාව 3. නම් 3 වරක් බලයි යන්න. 3 වරක් එක 3යි. 3 දෙකෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් 3ෙන් පොදු හරය ගන්න බෑ. ඊළඟට 3 වරක් 2 6යි. 6 දෙකෙන් බෙදෙනවා එන්නේ. එහෙනම් හරි. ඔයාගේ මෙයාගෙත් හරය 6 කරගත්ත හැකි අඩු කිරීම මෙයාගෙත් හරය 6 කරගත්ත හැකි. දැන් බලන්න 3 6 වෙලා කියන්නේ දෙකෙන් ගුණ වෙලා. නම් මෙයක් ගුණ වෙන්න ඕනේ දෙකෙන්. දෙවරක් 2 කීයද වෙන්නේ? හරිනේ මේ 2 6 වෙලා කියන්නේ 3ෙන් ගුණ වෙලා. එහෙනම් මෙයා 3ෙන් නම් ගුණ වෙන්න ඕනේ මෙයත් 3ෙන්. එක් වරක් 3 කීයද වෙන්නේ? 3යි. දැන් හරි. ඔයාගේ හරයන් සමානයි කියන්නේ උත්තරේ හරයේ වෙනසක් නැහැ. 4ෙන් අඩු වෙන්න ඕනේ 3ක්. 4ෙන් 3ක් ගියාම කීයද වෙන්නේ? ඔයාට තේරෙන්න ඕනේ මේ පොදු හරයක ලොකු සංඛ්‍යාවේ චක්‍රෙමි හරයේ තියෙන ලොකු සංඛ්‍යාවේ චක්‍රේ බලයන්. ලොකු සංඛ්‍යාව 6නේ. 6 වරක් බලන් ගියොත් 6 වරක් එක 6යි. 6 4ෙන් බෙදෙනවද? නෑ. එහෙනම් 6ෙන් පොදු හරය ගන්න වෙනයිලා ඒක 6 වරක් 2 12යි. 12 4ෙන් බෙදෙනවද? ඔව්. 12 3 ඔව්. එහෙනම් මෙන්න මෙයාගේ පොදු හරය මෙයාගේ හැම කෙනාගේම හරය මට 12 කරගන්න පුළුවන්. එහෙනම් මෙයත් 12. නම් මෙයත් 12. දැන් ඔයාලව ඔයා උඩ තියෙන ලවයන් හැදෙන්න ඕනේ. මේ 6 12 උනේ දෙකෙන් ගුණ වෙලා. නම් මෙයත් දෙකෙන් දෙවරක් 5 කීයද වෙන්නේ? 10යි. එහෙමයි බලන්නේ. 4 12 උනේ 3ෙන් ගුණ වෙලා. නම් මෙයත් 3ෙන් එක් වරක් 3 කීයද වෙන්නේ? 3යි. මේ 3 12 උනේ 4ෙන් ගුණ වෙලා. එහෙනම් මෙයා 4ෙන් නම් මෙයත් 4ෙන් දෙවරක් 4 කීයද වෙන්නේ? අයි මෙතන තියෙන්නේ අඩු කිරීම. දැන් සුළු කරගන්නවා එකපාරම ගන්න යට 12යි වෙනසක් නැහැ. 10යි 3යි 13යි 13න් අඩු වෙන්න ඕනේ 8ක් 13න් 8ක් ගියාම 5යි. උත්තරේ එනවා 12න් 5යි කියලා. නම් වෙන්න ඕනේ හරයන් අසමාන භාග එකතු අඩු කරනකොට හරයන් සමාන වන පරිදි පොදු හරයක් ගත්තා තුල්්‍ය භාග හැදුවා ඊට පස්සේ අර උඩ කළා වගේ හරයන් සමාන කරගෙන සුළු කරගන්නේ. හරිනේ? එහෙනම් ලියන්න ඕනේ මෙතන මෙන්න අර කොටුවක් වගේ දාලා කඩේට තියෙන දෙවණියන් එතනින් තරුවක් දාලා ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම. හරයන් අසමාන භාග හරයන් අසමාන භාග එකතු අඩු කිරීමේදී එකතු කළත් අඩු කළත් ක්‍රමය වෙනස් වෙන්නේ නැති හින්දා එහෙම කියන්නේ. එකතු අඩු කිරීමේදී හරයන් සමාන වන පරිදි තුල්්‍ය භාග ලියා ඉන්පසු ඉහත සුළු කළ පරිදිම ඉහත ගියා උඩ හරයන් සමානට පස්සේ උඩ සුළු කළා වගේමනේ ඉහත සුළු කළ පරිදිම
සුළු කරනවා කියන්නේ එකතු අඩු කියන එක හිතා ගන්න ඕන සුළු මේ ගණිත කර්මයකට අපි සුළු කරනවා කියන්න පුළුවන්. ඉහත සුළු කළ පරිදිම පිළිතුර ලබාගත යුතුය. පිළිතුර ලබාගත යුතුය. පිළිතුර ලබාගත යුතුය. හරිනේ. හරයන් අසමාන වුණ ගමන් කීයදවත් කියන්නේ 4යි 2යි 6යි කියලා. එහෙම පොදු හරයක් ගත්ත පොදු හරය ගන්න බලන්නේ හරයේ තියෙන ලොකු සංඛ්‍යාවේ චක්‍රය 4 නම් 4 වරක් එක 4යි. ඊළඟ එකට බලනවා අනික් හරයෙන් බෙදෙනවා. ඔව් 4 2කින් බෙදනවා. ඒ හින්දායි 4 ගත්තේ. මේ 3 වරක් බැලුවාම 3 වරක් එක 3යි 3 2කින් බෙදෙන්නේ නැහැ නේ. ඒක 3 ගන්න බැහැ. ඊළඟට 3න් වරක් 2 බැලුවා. ඒක හරියට 3 වරක් 3 බැලුවා. අන්න එහෙම ඉස්සරහට යන්න ඕනේ හරියන එකක් හම්බ වෙනකම්. ඊට පස්සේ හරය ගත්තා. ඒකට අනුව ලවයන් හදාගත්ත උත්තරේ ගත්තා. හරි. උදාහරණ තුන තියෙනවා. ලස්සන දාගන්න. පිටු අංක 6 මැද තියෙන උදාහරණ තුන. හරිද? ඒකත් හරියට ගොඩක් නැහැ. දැන් ඔය දෙකෙන් ඔයාලට තියෙනවා අභ්‍යාසයක් මෙන්න නිල් පාට ටියුට් එකේ පිටු අංක 7. නිල් පාට ටියුට් එකේ පිටු අංක 7 අපිට තියෙනවා අභ්‍යාසයක් එකතු වඩු කරන එක. ඒක ඔයාලා ලස්සනට වීඩියෝ එකෙන් පස්සේ කරන්න ඕනේ. ගණන් 6ක් තියෙනවා මැද. හරි. අපි යනවා එහෙනම් අපේ පාඩමේ ඊළඟ කෑල්ලට. අවසානට අභ්‍යාස ටික ඔක්කොම ආයි පාරක් කියනවා අපි. පාඩමේ ඊළඟ කෑල්ල තමයි භාග දශම බවට පරිවර්තනය කියන එක. ඒක ඔයාට දැනගන්න ඕනේ හරය විදිහට 10 100 1000 කියන සීමාව වෙනකන් විතරයි. 1000ත් අපි 6ේදී බලන්නේ. දැනට දැනගන්න ඕනේ හරයේ තියෙන්නේ 10 හරි 100 හරි නම් එයා කොහොමද අපි දශමයක් කරගන්නේ? හරි කෙලින්ම උදාහරණ 4 මම බලලා මෙන්න උදාහරණ පළවෙනි එක බලාගන්න. අපි කරන්නේ මෙහෙමයි. 10න් 4 ක්‍රම ඕනේ නැහැ නිකම්ම උත්තරේ ගන්න දැනගන්න ඕනේ. අපි හිතන්නේ අපි මේ ලවය උඩ ලියාගත්තාම එයාගේ දැනට දශමය තියෙන්නේ කෙලවරේ. දශම විතරක් පේන්නේ නැහැ කියන්නේ ඒක තියෙන්නේ කෙලවරේ. අපි කරන්නේ කෙලවරේ ඉඳන් හරයේ තියෙන බිංදු ගානට සමාන ස්ථාන ගානක් වම් පැත්තට පයින්. ඒක වම් පැත්ත කියන්නේ ආපස්සට දැනට තියෙන කෙලවරේ ඉඳන් බිංදු 1යි නා එකක් පයින්. මෙන්න එකක් පැන්නා. ඔයාලට හිතක් විතරක් තියන්න බෑ බිංදුවක් ඕනේ. එහෙමනම් උත්තරේ එනවා 0.4යි කියලා. පැහැදිලිද කියන්නේ? හරි ඔයාලා හිතන්න ඔයාලට පයින් ඉතින් මදි වුණොත් අපිට ඕන තරම් බිංදු දා ගන්න පුළුවන්. බලමුකෝ එහෙම මේක. මෙන්න මගේ දෙවනි උදාහරණය එකත් අර ජාතියම එකක්. දැන් ඔයාලට කිව්ව හැටි 10න් 3 නම් එහෙනම් අපි දන්නවා ඔන්න 3 ලියාගත්තා. දැනට තියෙන්නේ කෙලවරේ බිංදු 1යි නම් එක ස්ථානයක් පයින් ඔන්න එකක් පැන්නා. දශමයකට මුලින් බිංදුවක් දාන්න ඕනේ. කොහොමත් උත්තරේ එනවා 0.3. ලේසි. මෙන්න මගේ තුන්වෙනි උදාහරණය බලන්න හරියට. ඒකත් එහෙමයි මේ 100න් 36. බලන්න එයා ඔන්න ලවය ලියාගත්තා.
බලන්න හරයේ තියෙන්නේ බිංදු දෙකක්. එහෙනම් කෙලවරේ ඉඳන් ස්ථාන දෙකක්. 1යි 2යි ඔන්න දෙකක් පැන්නා. බිංදුවක් දෙනම් උත්තර එනවා 0.3යි. මෙන්න අවසාන එක 100න් 7. මෙන්න මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හේතුව ඔන්න මම කිව්වා 7 ලියා ගන්න. 7 ලියාගත්ත මම කියන හින්දා. දැන් ඔයා ස්ථාන දෙකක් පයින්න බෑ. එකක් නම් පැන්න හැකි. මේ එකක් පැන්න හැකි අනික පයින්න තැනක් නැහැ. අන්න එහෙම වුණාම ඔයා කරන්නේ බිංදු ටිකක් දාමම් බිංදු දෙකක් විතර දා ගන්නවා. එතකොට බිංදු දාගත්තයි කියලා ඔයාගේ මේ හතේ තාම කිසි වෙනසක් වුණාද? නෑ. මුලේ බිංදු දැම්මම කිසි අවුලක් නෑ. දැන් කරන්නේ හරේ තියෙනවා බිංදු දෙකක් එන අගේ ඉඳන් ස්ථාන දෙකක් කෙලවර මෙන්න 1යි 2යි. එහෙනම් හරි මෙතන. එතකොට මුල බිංදුව අතරේ ආයි දාන්න දෙයක්වත් නෑ. උත්තරේ එනවා 0.07යි කියලා. පැහැදිලිනේ කියන්නේ. දැන් අපි දැනගන්න ඕනේ ඔය જાතිය භාග ඔය જાතිය දභාග දශම කරද්දී හරයේ තියෙන බිංදු ගානට සමාන ස්ථාන ගානක් ලවයේ කෙලවරේ ඉඳන් වම් පසට එන්න ඕනේ. ලියන්න මෙන්න කොටුවක් තියෙනවා භාග දශම බවට පරිවර්තනයේ තරුවක් දාලා ලියන්න පෑනෙන් මෙහෙම. ලියන්න මේක මේ જાතිය ගණන් ගන්න විතරයි කියන්නේ අපි. කියන්න මෙහිදී හරයේ ඇති බිංදු ගණනට සමාන ස්ථාන ගණනක් බිංදු ගණනට සමාන ස්ථාන ගණනක් ලවයේ කෙලවරේ සිට දශමතිත වම් පසට රැගෙන ආ යුතුය. ලවය ලිව්ව එයාගේ කෙලවරේ ඉඳන් තමයි එන්නේ. බිංදු 1යි නම් 1යි බිංදු 2යි නම් 2යි. එන්න දැන් නැත්තම් මුලින් බිංදු ටිකක් දාගත්තා ඊට පස්සේ ආවා. හරිනේ. දශමතිත වම් පසට රැගෙන ආ යුතුය. හරි. මෙන්න උදාහරණ 4 තියෙනවා. ඔයාලට තියෙන නිකන් උත්තර 4 ලියා ගන්න try විනාඩියෙන් උත්තර 4 ලියා ගන්න. පිටු අංක 6 යටම හරිද? එතකොට ඒක උත්තර 4 විතර ලියන්නදී මම මගල දානවා ඉඳලා මෙන්න අපි යනවා ඊළඟ පිටුවට. පිටු අංක 7 තව පොඩි කෑයක් තියෙනවා දශම සම්බන්ධව. දශම සංඛ්‍යා අකුරෙන් හා ඉලක්කමෙන් ලියීම ලේසි. මේ කියන එකමයි ලියනවා නම් බලන්න දැන් පළවෙනි කාරණා තියෙනවා 7.2. අර දශම කියලා කියවෙනකොටම ඔයාත් තියන 7යි දශමනේ යන දශම කියවෙනකොටම දශමයේ තිබ දශම 2. ඔන්න උත්තරේ 7.2 කොච්චරයි? මම දෙවනි ගාන කිව්වොත් 0.2. හරි එයා කියන එකමයි බිංදුව හරි දශම අනන්තිත 2. ඔන්න 0.2. ඊළඟට මම කියනවා මෙන්න මගේ තුන්වෙනි ගාන 0.6යි විතර. හරි එයා කියන එක 0.6යි විතර. ඉතින් මෙන්න මගේ ඊළඟ ගානාංක 4 මොකද්ද තියෙන්නේ? 15යි දශම 2. මෙන්න 15 ලිව්වා 15යි දශම 2. ඉතින් ඔච්චරයි. ඉතින් මේවා වැඩිපුර එහෙම උගන්වන්න දේවල් නෙමෙයි. ගොඩක් ලේසි කාරණා. හැබැයි මෙතන අංක 5 මම කරන්නේ මම දෙන එක ඔයා ලියන්නේ. දැන් ඔන්න හොඳට බලාගන්න. මම දෙනවා මෙහෙම. මට ඕනේ මේක වචනේ. කවුරු හරි කියනවා නම් 18 හරිනේ කොහොමද 18යි දශම 72 නම් කියන්නේ. අපි කියන්නේ දශම වලින් පස්සේ කියන්නේ ඉලක්ක එක එකනේ.
18 හරි 1.8 කියනවා 18 හරි ඒක සාමාන්‍ය පූර්ණ සංඛ්‍යාවක් 18යි දශම 72 නෙමෙයි 7යි 2. හරිනේ. මෙන්න මම කියනවා 18යි දශම 7යි 2. එහෙමයි අපි දශමයක් ඉලක්කමෙන් දුන්නොත් අකුරෙන් ලියන්නේ. පැහැදිලි කරන විදිහේ නම් අයන් දැන් ඔයාලා තියෙන්නේ උදාහරණ පහ ලස්සනට දාගන්න. සිංහලෙන් ලියලාමයි තියෙන්නේ. ඔයාලා තියෙන ඉස්සරහන් ලියන්න මේ අවසාන විතරක් සම්පූර්ණයෙන් ලියා ගන්න ඕන. 7 වෙනි පිටුවේ උඩම තියෙන්නේ. හරිද? හරි එකත් හරනම් අපි යනවා පාඩමේ අපේ කියලා අන්තිම කෑල්ලට දශම එකතු සහ අඩු කරන එකට. මෙන්න හොඳට මම තියාගන්න පළවෙනියම නම් ලේසි ඔයාලට කෙලින්ම පහළටමයි තියෙන්නේ. 2.5 3.3යි 7 අනිවාර්යයෙන්ම දශම දෙකයි එක කෙලින් තිබිය යුතුමයි. ඊළඟට මේක නම් ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය එකතු කරනවා වගේම එකතු කරන්න පුළුවන්. එහෙනම් මගේ දෙවෙනි උදාහරණය තියෙනවා ඔයාලට 9.3.5 ළඟට 12 එක පැනලා දෙක මෙහෙම හරියි. 12.3.4. ඒකත් තියෙන්නේ එකතු කරන්න. ඊළඟට තුන්වෙනි ගාන මම මෙතනට ගන්නවා. ඒක තියෙන්නේ අඩු කරන්න. 5.6.4න් අඩු වෙන්න ඕනේ 3.7.5. හතරවෙනි ගාන තියෙන්නේ අනිත් හරස් අතර මොකද්ද? 15.6.2න් අඩු වෙන්න ඕනේ 3.2.4. හරි බලමුකෝ මෙන්න මෙහෙමයි. මම කිව්වා පහකට ලියන ඒවා ප්‍රශ්නයක් නෑ ගානට දශම එක කෙලින් දෙනවා ඔයාට ඒ හින්දා ඒ තුනේ ප්‍රශ්නයක් නෑ අපි කරමු සාමාන්‍ය විදියට මෙන්න එකතු කරන්න තියෙන්නේ 7යි 3යි 10න් බිඳුව දානවා එකක් ඉතුරුයි 5යි 3යි 8යි මේ 1යි 9යි හරි දැන් ඊළඟ සුළු කිරීම කරන්න කලින් තිත හම්බෙන්න තිත තියන් ඉන්න ඕනේ දැන් 2යි 3යි 5යි නම් උත්තරේ එනවා 5.9යි බිඳුවයි ඔන්න පළවෙනි එක මම ගියොත් දෙවෙනි ගානට ගන්න මේ කෙලවරේ ඉඳන් 5යි 7යි 12යි සාමාන්‍ය විදිහට ඔයාලට මේවා පැටලෙනවා නම් ඉලක්කම් නැති ඕනම තැනකට බිංදු දාගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි එහෙනම් මෙන්න දැම්ම නේද ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පැටලෙනවා නම් දාගන්න. මෙන්න 7යි 5යි 12න් දෙක දානවා එකක් ඉතුරුයි. 3යි 3යි 6යි අර 1යි 7යි එහා පැත්තට යන්න දෙයක් නැහැ. තිත හම්බෙන ඉඳ තිත තියලා ඊළඟ සුළු කිරීම කරයි 9යි 2යි 11යි. 11න් එක දානවා එකක් ඉතුරුයි දෙක නම් උත්තරේ එනවා 21.7.2 කියලා. හරි මෙන්න අඩු කළත් ඒ වගේමයි මෙන්න 4න් 5ක් බෑ එකක් ගත්තාම 14න් 5ක් 9යි. හරි දැන් මෙතන තියෙන්නේ 5. 5න් 7ක් බෑ එකක් ගත්තාම 15න් 7ක් 8යි. දැන් මෙතන තියෙන්නේ 4. 4න් 3ක් කීයද වෙන්නේ? දැන් උත්තරේ එනවා 1.89යි කියලා. එච්චරයි. හරි මෙන්න මම ඊළඟ ගානට ගියොත් මේ බලන්න මෙන්න මේක තමයි ප්‍රශ්නේ. මෙන්න හොඳට බලන්න. පළවෙනි එක 15.6යි. ඉතින් පළවෙනි දශමේ කරන්න දෙයක් නෑ. ඒක ලියා ගන්න ඕනේ. ඊළඟට කරන්නේ ඊළඟ එකේ දශම තිත අනිවාර්යෙන්ම ඒකෙලින් තිබිය යුතුමයි. එතකොට ඊට පස්සේ ඉලක්කම තියෙනවා 2 ඊට පස්සේ තියෙනවා දශම විතර මෙහෙයන් පළවෙනි ඉලක්කම 3 මෙතනින් 3 මෙතනින් එහෙම ලියන්න එපා. කයි දශම තිත එක කෙනෙක් තිබ්බට පස්සේ ගානට පුරව ගන්න පුළුවන්. හරිනේ? අර දැන් තියෙන්නේ සාමාන්‍ය අඩු කරගන්න ඔයාට මෙතන ප්‍රශ්නයක් නම් බිඳුවක් දාගන්න. නැත්නම් ප්‍රශ්නයක් නැවුන නම් කරනවා
2න් 4ක් බෑ 12න් 4ක් 8යි. මෙතන දැන් තියෙන්නේ 5. 5න් 3ක් 2ක් ගියාම 3. තිත තිබ්බා. දැන් මෙතන 5. 5න් 3ක් ගියාම 2යි. මෙතන 1යි නම් උත්තරේ එනවා 11.3යි 8යි කියලා. දැන් ඉන්නේ කියන්නේ හරි මෙන්න මේකයි විශේෂ කාරණේ. දශම තිත් එක පිළින් තියාගන්න ඕනේ. හරි මෙන්න එහෙනම් උදාහරණ 4 තියෙනවා ලස්සනට දාගන්න. 4 වෙනි එක පහට විතර යටින් තියෙනවා. ඒක එතනින් හදලා පෙන්නන්න. උදාහරණ 4. හරිද? හරි එතකොට ඔන්න භාග දශම කියන පාඩමේ ඔක්කොම දාලා දැන් උගන්වලා ඉවරයි. මේක ඇත්තට මේකේදී පහළ අපි අරමුණ 6 ශ්‍රේණියේදී ඔයාගේ තියෙනවා භාග දශම පාඩම 9 වෙනි පාඩම වල භාග විදියට 13 වෙනි පාඩම දශම විදියට. අන්න ඒක ඉගෙන ගන්න මූලික දැනුම හදා ගන්න එක තමයි අපි මේකෙන් කරගත්තේ. ඇත්තටම 6ෙදිත් මීට වඩා ගොඩාක් ඉස්සරහට යන්නේ නැහැ. මේ මට්ටමේ තව චූටි කරුණු ටිකක් තමයි අමතරව තියෙන්නේ. මොකද දැන් මේ ටිකම වගේ තමයි අපි දැනගන්න ඕනේ හරියට. අපි 6ෙදිත් දැන් ආයෙ හරියට මේක ඉගෙන ගන්නවා. ඉතින් මම හිතනවා මේ යම් මට්ටමකට හැමෝටම පුළුවන් වෙන්නේ ඇති. දැන් උගන්ලා ඉවරයි. දැන් ඔයාගේ අභ්‍යාස කරන්න තියෙන වීඩියෝ එකෙන් පස්සේ. ඔයාගේ දැන් සුදු පාට ටියුට් එකේ කරන්නේ අපි කිව්වා ඒක දැන් තිබ්බා. නිල් පාට ටියුට් එකේ ඔයාට තියෙනවා පිටු අංක 6 අර භාග දශම කියලා පටන් අරන් අර භාග ටික වෙන් කරලා ලියන්න. හරි ඒක පුළුවන්. ඊට පිටු අංක 6ෙම තුල්ලේ භාග දෙක ගාලා යනවා. ඒකත් අපි කරපේ. ඒකත් පුළුවන්. විශාල භාගය තෝරන එක අර හරයන් වෙනස් නම් සමාන කරගෙන තෝරන එක මෙන්න. හරයන් සමාන සහ අසමාන භාග එකතු කරන අඩු කරන ගාන මේකයි. ඊළඟට භාග දශම කරන එක මේක. අවසානට දශම අවසානයේ තමයි තියෙන්නේ. දශම ටික අකුරෙන් තියෙන ටික ඉලක්කයෙන් ලියන එක මේක. ඊළඟට දශම එකතු කිරීම සහ අඩු කිරීම ටිකක් වැඩිපුර අභ්‍යාස තියෙනවා. ඒ ටික ඕගොල්ලෝ කරන්න ඕනේ. හරි එහෙනම් අපේ තුන්වෙනි වීඩියෝ එක ඉවරයි. එතකොට දැන් පාඩම් 3ක් ඉවරයි. භාග දශම කියන පාඩම සම්පූර්ණයෙන් ඉවරයි. මේකේ තියෙන අභ්‍යාස ටික හරියටම ගන්න. එතකොට ওই පාඩම හරියටම පුළුවන් වෙනවා. හරි එහෙනම් ඊළඟ පාඩම අපි දිග හා දුර කියන එකෙන් ලබන සතියේ හම්බෙන්නේ. ඒ වෙනකොට මේ ටික ඔක්කොම කරලා තියන්න. හරි ආයෙත්